ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි යලිත් මේ ධම්නද ශිල්ප ශාලිකාවේ තවත් හරබර වැඩසටහනකට යොමු වීමටයි මේ සූදානම. ඔබට ගණිතය විෂය පිළිබඳ පුනරීක්ෂණ පාඩම් මාලාවක් ආරම්භ කිරීම සඳහායි සූදානම් වන්නේ. මේ සඳහා අපට අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා නැනස සමාජ සංවර්ධන පදනම, ඒ වගේම මොරතුරුව ධම්මානන්ද විද්‍යාලය සමග ඒකාබද්ධව තමයි මේ ශිල්ප යාත්‍රාව අපි ඔබට එක්කාසු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අපිට සහයෝගය දක්වනවා අපගේ නැනස කණ්ඩායමේ සියලුම සමාජිකයින්, ඒ වගේම මොරතුරුව ධම්මානන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ඒ වගේම අපිට මේ සඳහා උපකරණ ලබා දීම සම්බන්ධයෙන් අපගේ ප්‍රවීණ මාධ්‍යවේදී ටයිටස් සන්දරායක මහත්මයා අපිට විශාල දායකත්වයක් මේ සඳහා ලබා දීම සිදු කරනවා. ඔවුන්ගේ දායකත්වය සමග ඔබත් සමග ඔබගේ දැනුම බෙදා හදා ගන්නටයි අපි මේ සූදානම් වන්නේ ගණිතය පුනරීක්ෂණ පාඩම් මාලාව සමගින්. එසේනම් අපි මේ පුනරීක්ෂණ පාඩම් මාලාවට එකතු වෙමු. හොඳයි, එහෙනම් අපි ගණිතය ඒ කොටසට සූදානම් වෙමු. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා රුපියල් 750ක් වටිනා භාණ්ඩයක් 115ක වැට්පත්ක් ගෙවිය යුතුය බදු මුදල සොයන්න කියලා. එතන අපි කරන්නේ 7500 වැඩි කරනවා 100ට 15. එතන මේ බිඳු දෙකට මේ බිඳු දෙක සුළු වෙනවා 15 වරක් 5 දැන් 5යි 7ක් දරුයි 15 7ක් 100 5යි 105ට අපි එකතු කරනවා 7ක්, එතකොට 112යි. ඒ අනුව අපිට රුපියල් 1125ක වදු මුදලක් අපිට ලබාගත යුතුව තිබෙනවා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. මේ ගුණ කරන්න තියෙන්නේ අපිට පේනවා මෙතන b අකුරට මෙතන b අකුර සුළු කරන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 2යි. මෙතන a අකුරට මෙතන a අකුරක් සුළු වෙනවා. එතකොට අපිට උත්තර එනවා a බෙදීම 2 කියන පිළිතුර අපිට ලැබෙනවා. ඊළඟට අපි ගැටලුව වෙන්නේ දෙවන චතුර්ථකය සොයන්න. එතකොට දෙවන චතුර්ථකය කියන්නේ මධ්‍යස්ථය. අපිට මේක මධ්‍යස්ථය සොයනකොට ආරෝහණ පිළිවෙලට ඉලක්කම් සකස් කරගන්න ඕනේ. එයාම මේක ඉලක්කම් ආරෝහණ පිළිවෙලට සකස් වෙලා තියෙන්නේ. අපි මේ විදිහට මුල් ඉලක්කමත් අවසාන ඉලක්කමත් මේ ආකාරයට කපාගෙන යනවා. එතකොට අපිට පිළිතුර ලෙස 10යි 14 ලැබෙනවා. එතකොට දෙවන චතුර්ථකය කියන්නේ Q2 10ට 14ක් එකතු කරලා ඒක දෙකෙන් බෙදනවා. එතකොට අපිට එනවා 24 බෙදීම 2. එතකොට අපිට ලැබෙනවා 12 කියන පිළිතුර අපිට ලැබෙනවා. යනවා මා හිතන්නේ ඔබට නිවැරදිව දැන් දර්ශනය කරගන්න පුළුවන්. ඊළඟට ඔබට තිරේ දිස් වෙනවා වෙන් රූප සටහනක්. ඒකෙන් අපෙන් අහනවා වෙන් රූපයේ අඳුරු කරලා ඇති ප්‍රදේශය වචනයෙන් විස්තර කරන්න කියලා. එතකොට මේ A කියලා කියන්නේ පන්තියේ ගැහණු ළමයි. එහෙනම් A රාමුවට පිටින් තියෙන ඔක්කොම පිරිමි ළමයි. ඒ වගේම දීලා තියෙනවා ගණිතයට කැමති ළමයි B. එහෙනම් අනිත් ටික ගණිතයට අකමැති ළමයි. ඒ නිසා මේකේ අඳුරු කරලා තියෙන්නේ ගණිතයට අකමැති පිරිමි ළමයි තමයි මේකේ අඳුරු කරලා තියෙන්නේ. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ ගණිතයට අකමැති පිරිමි ළමයි. ඊළඟට අපි ඊළඟ ගැටලුවට යමු වුණොත් එහෙම අපිට දීලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x වල අගය සොයන්න කියලා. එතකොට අපි දන්නවා මෙන්න මේ කෝණය 110යි. ඒ අනුව මෙන්න මේ කෝණය අපිට හොයාගන්න පුළුවන් අංශක 70ක් කියලා. එතකොට මෙන්න මේ කොණයයි අපිට සමාන වෙනවා. ඒ අනුව අපිට ලියා ගන්න පුළුවන් 2යි a ධන 70 සමාන වෙනවා 180ට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. ඒ අනුව ලියා ගන්න 2යි a සමානයි
110යි a සමානයි 55යි. දැන් අපිට පුළුවන් a වලාගේ අපි 55යි කියලා හොයාගත්තා. එහෙනම් a ට 70ක් එකතු කරාම අපිට එනවා x වලාගේ ත්‍රිකෝණයක පාදයක් දික්කීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒ අනුව අපිට ලියා ගන්න පුළුවන් a ධන 70 සමානයි x කියලා. එතකොට a කියලා කියන්නේ 55යි ධන 70 සමානයි x. එතකොට 5යි 7යි 5යි 12යි. එතකොට x වලාගේ එනවා අංශයට 125ක් වශයෙන්. ඊළඟට අපිට ගැටලුවක් තියෙනවා x ඍණ 1 x ධන 5 සමානයි බිඳුවට සාධක දෙකක ගුණිතය බිඳුවට සමාන වෙනවා. ඒ නිසා x ඍණ 1 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව කියන අගය අපිට ලැබෙනවා. එතකොට x සමානයි 1 හෝ x සමානයි ඍණ 5 කියන පිළිතුර අපිට මේ සඳහා යොදා ගන්නට පුළුවන්. ඊළඟට කියනවා පහත ප්‍රකාශය ලඝු ගණක ආකාරයෙන් දක්වන්න තුනී පාදයට. ඒ නිසා කියනවා ලඝු තුනී පාදයට 81 ලඝු ගණකය 4 වේ. ඒ නිසා මේ ආකාරයට ඔබට පැහැදිලිව මේ පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපිට මේ දීලා තියෙනවා 8 වෙනි ප්‍රශ්නය. ඒකේ අපිට cos x වල අගය හොයාගන්න වෙනවා. cos x වල අගය හොයාගන්න අපිට බද්ධ පාදය බෙදන්න ඕනි කර්ණයෙන්. ඒතර බද්ධ පාදය අපිට දීලා නැහැ. ඒ නිසා අපිට පයිතගොරස් සම්බන්ධය ආශ්‍රයෙන් හොයාගන්න පුළුවන් AB වල අගය AB වර්ගය එකතු කිරීම AC වර්ගය සමානයි BC වර්ගය. ඒතර අපිට හොයාගන්න පුළුවන් AB වර්ගය අපි දන්නේ AC කියලා කියන්නේ 4 වර්ගය සමානයි 5 වර්ගය. ඒතර AB වර්ගය සමානයි 25න් අපි 16ක් අඩු කරනවා 9යි AB වර්ගය. දැන් එහෙනම් අපිට හොයාගන්න පුළුවන් AB සමානයි සෙන්ටිමීටර් 3යි. එහෙනම් cos x කියලා ලියන්න පුළුවන් අපිට බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒතර බද්ධ පාදයේ අගය 3යි කර්ණයේ අගය 5යි. ඒ නිසා cos x කියලා කියන්නේ අපිට පිළිතුර ලැබෙනවා 3 බෙදීම 5 කියලා. ඊළඟට අපිට තවත් පිළිතුරක් ලැබෙනවා අර ඉස්සෙල්ලා වගේම ත්‍රිකෝණයක පාදයක් දී කිරීමෙන් සෑදෙන බාහිර කෝණ ප්‍රමේය. ඒතර අපි ලියන්න පුළුවන් x ධන 60 සමානයි 2x ධන 10 ත්‍රිකෝණයක පාදයක් දී කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. ඒතර අපි ලියන්න පුළුවන් මේකේ එතකොට අපිට පුළුවන් x වල අගය හොයාගන්න. මේ නිසා මේ ධන 10 අපි මේ පැත්තට ගෙනවා. ඒතර 60න් 10ක් අඩු වෙනවා. මෙතන තියෙන ධන x මේ පැත්තට අරන් යනවා. එතකොට අඩු වෙනවා x. ඒතර 2x වලින් x අඩු වුණාම 1x 60න් 10ක් ගියාම අපිට ලැබෙනවා 50යි. ඒතර පිළිතුර අපිට ලැබෙනවා අංශක 50ක් කියලා. ඊළඟට අපිට අහනවා ඡාප දිග කීයද කියලා. ඒතර ඡාප දිග අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණේ ඡාප දිග සමානයි 360න් කෝණය 45යි වැඩි කරන්න ඕනේ 2π r වලින්. ඒතර 45 1යි 45 8යි. ඒතර 8න් 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 28. දැන් අපි සුළු කරමු 7 වරක් 4යි 4 වරක් 2යි 2 වරක් මේ දෙක සුළු වුණා. ඒතර අපිට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා සෙන්ටිමීටර 22යි කියලා. එනවා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සෙන්ටිමීටර 22ක් කියලා ඕනට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට 11 වෙනි ප්‍රශ්නේ දිහා බලුවොත් එහෙම රුපියල් 400කින් පහින් දෙකක් A ට දෙනවලු. ඉතිරි මුදලින් දෙකෙන් එකක් B ට දෙනවලු. B ට ලැබුණු මුදල කීයද කියලා අහනවා. එහෙනම් ඉතිරි මුදල තමයි A ට හම්බ වෙනවා පහින් දෙකක්. එහෙනම් B ට හම්බ වෙන්නේ ඉතිරි මුදලින්. ඒතර පහින් දෙකෙන් ඉතිරි මුදල තමයි පහින් 3. භාගයක් වශයෙන් ගත්තාම ඒකෙන් දෙකෙන් එකක් තමයි දෙන්නේ. ඒතර B ට ලැබෙන භාගය තමයි 10න් 3යි. එහෙනම් රුපියල් 4000කින් 10න් 3 තමයි හම්බ වෙන්නේ B ට. ඒතර සුළු කරනවා මේ විදිහට මේ බිඳුව 400 3ෙන් වැඩි කරාම රුපියල් 1200ක් කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපිට සරල සමීකරණයක් ලැබෙනවා විසඳීම සඳහා. මේ ඍණ එක නැති කරගන්න
අපි කරන්නේ ඍණ එකට ධන එකක් දානවා. එතන මේ පැත්තට දෙකට අපි එකක් දානවා. ඒකට මේක සුළු කරනවා. 6 බෙදීම x සමානයි 3යි. දැන් අපි හරස් ගුණයෙන් වැඩි කරනවා 3යි x සමානයි 6යි. එහෙනම් අපිට 3යි x බෙදනවා 3ෙන් 6 බෙදනවා 3ෙන් එතන අපිට x සමානයි 2 කියන පිළිතුර පැහැදිලිව අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඔබ 12 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියමාරයි. දැන් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පෙර ඔබ මේ ගැටලු විසඳලා ඊට පස්සේ පිළිතුර සාකච්ඡා මේ පිළිතුර දිස බලනවා නම් වඩා හොඳයි. එතකොට ඔබේ දැනුමේ කොහෙද ඔබට වැරදුණු තැන් කියලා ඔබට හොයාගන්න පුළුවන්. දැන් සිලින්ඩරාකාර ලී කොටයක හරස් කඩ වර්ගඵලය 154ක් දීලා තියෙනවා. මෙහි අඩංගු ලී වල පරිමාව 3750යි. දැන් අපිට අහනවා එම කොටසේ දිග කීයද කියලා. ඒ නිසා අපි දන්නවා සිලින්ඩරයේ පරිමාව සමානයි හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. ඊයන අපිට හරස් කඩ වර්ගඵලය 154යි කියලා දීලා තියෙනවා. දිග තමයි අපි අහන්නේ. ඒක බෙදන්න ඕනේ 3850න්. එතන අපි මොකද කරන්න ඕනේ 3850 අපි බෙදන්න ඕනේ කීයෙන්ද 3850 අපි බෙදන්න ඕනේ 154න්. එතකොට අපිට දිග කීයද කියලා ලැබෙනවා. එතකොට මේක අපිට සුළු කරාම පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් 25යි කියලා. ඒ අනුව මෙතන අපිට පිළිතුර ලැබෙනවා සෙන්ටිමීටර් 25ක් කියලා. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහන්නේ PRS 45 විතර ඒක දීලා තියෙනවා. QPT 70යි කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා QSP. මෙන්න මේ කෝණය අපි අඳ ගන්නවා. QSP. ඒ කෝණය සමාන වෙනවා අපි දන්නවා මෙන්න මෙතන කෝණයට. එකම ඛණ්ඩයේ කෝණය. ඉතින් ඒ නිසා අපි කියන්න පුළුවන් QSP සමාන වෙනවා QRP ට. ඒක තමයි එකම ඛණ්ඩයේ කෝණය. ඊයන්ව අපිට හොයාගන්න පුළුවන් අපි දන්නවා තව ක්‍රමයක් QPT සමාන වෙනවා QRS ට. QPT සමානයි QRS ට. ඊයන්ව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් ඇතිවන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ නිසා අපිට ලියා ගන්න පුළුවන් QRS. QRS කියලා කියන්නේ QRP එකතු කිරීම 45 සමානයි 70යි. එතකොට QRP සමානයි 70න් 45ක් අඩු වෙනවා. ඒක 10න් 5ක් 5යි 6න් 4ක් 2යි. ඒතර අංශක 25යි. එම නිසා අපිට ගන්න පුළුවන් QSP. QSP කියලා කියන්නේ අංශක 25. ඊට අර එකම ඛණ්ඩයේ කෝණ මේ කෝණයට සමානයි නිසා QSP කියන්නේ අංශක 25ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යොමු වෙනවා හිස්තැන් වලට ගැලපෙන වචන ලියන්න. වෘත්තයක කේන්ද්‍රය ජායක මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව ජායට ලම්බ වේ. ඒ විදිහට තියෙනවා. ඊළඟට අපි සාධක අහනවා කීයද කියලා. අපි ඍණ 30 සාධක හොයාගන්න ඕනි. ඒ ඍණ 30 සාධක වෙන්න ඕනි ධන එකක්. උදලා අපි දන්නවා 6 වරක් ඍණ 5 ඍණ 30යි මේ දෙක එකතු කරාම ධන එකයි. ඒ නිසා අපිට පිළිතුරු ලියා ගන්න පුළුවන් x වර්ගය ධන 6ix ඍණ 5ix ඍණ 30. මේක පොදු සාධකයේ x ඉවතර ගත්තාම x ධන 6 ඍණ 5 ඉවතර ගත්තා x ධන 6 එතන අපි හිතන්නේ x ධන 6 x ඍණ 5 කියලා පැහැදිලිව අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නේ යොමු වුණොත් එහෙම 112ක වාර්ෂික සුළු පොලි අනුපාතයක් යටතේ රුපියල් 10000ක් ණයට දුන් පොලියකට රුපියල් 3600ක පොලියක් ලැබෙන්නේ කොපමණ කාලයකටද? ඒ අනුව අපිට දීලා තියෙනවා
පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම පොලි ප්‍රතිශතය වැඩි කිරීම කාලය. පොලිය අපිට 3600යි ණය මුදල 10000යි පොලි ප්‍රතිශතය 112යි කාලය අපි හිතා ගන්නවා x. එතකොට මේක කපලා යනවා. එතකොට අපිට කරන්න වෙන්නේ 3600 බෙදන්න ඕනි 12 වැඩි කිරීම c. එතකොට මේ බිඳු දෙකට මේ බිඳු දෙක කපලා ගියා 36 12 ඒවා 3යි. එතකොට x සමානයි අපිට ගන්න පුළුවන් අවුරුදු 3ක් කියලා ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි න්‍යාසයක් සඳහා යොමු වෙනවා. න්‍යාසයේදී සිදු වෙන්නේ 2යි ඒ න්‍යාසය සොයා ගන්න ඕනි. ඒක කරන්න 7 බිඳුවෙන් අඩු කරන්න ඕනි 3 2ක් අඩු කරන්න ඕනි. දැන් 7න් 3ක් අඩු කරාම 4යි බිඳුවෙන් 2ක් අඩු කරාම ඍණ 2යි. ඒක තමයි 2යි කියලා කියන්නේ. නමුත් අපි ගානේ ඒ වලාගය නිසා මේ සංඛ්‍යා දෙකෙන් බෙදනවා. ඒතර 2 ඍණ 1 4 දෙකෙන් බෙදුවාම 2යි ඍණ 2 දෙකෙන් බෙදුවාම ඍණ 1ක් ආදී වශයෙන් අපිට පිළිතුර ලැබෙනවා. ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙනවා. 19 වෙනි ප්‍රශ්නයේදී අපි තියෙන්නේ y අගය සොයන්න කියලා. ඒතර y අගය පහසෙන් සොයන්න පුළුවන් මේ තියෙන වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. එතකොට අපිට දීලා තියෙනවා y කියලා කියන්නේ අපිට මෙතන දීලා තියෙනවා 100යි කියලා. එතකොට එහෙනම් 100ට අපි y එකතු කරනවා. එතන සමාන වෙනවා 180ක්. එහෙනම් y සමානයි අපිට එනවා අංශයට 80යි කියලා. ඊට පස්සේ අපෙන් අහනවා x වල අගය කීයද කියලා. එතකොට x වල අගය හොයාගන්න පුළුවන් අපිට මෙහෙම මේ පාදයයි සමාන වෙනවා. ඒ තුන තමයි අරය, සමුද්‍රයේ අරය. කියනවා මේ කෝණය y නම් මේ කෝණයත් y වෙනවා. එහෙනම් ත්‍රිකෝණයක පාදයක් දීපිරිමි සෑදෙන බාහිර කෝණය තමයි x කියලා කියන්නේ. එහෙනම් x කියලා කියන්නේ 2y. එහෙනම් අපි කියන්න පුළුවන් x සමානයි 2 වැඩි කිරීම 80. එතකොට පිළිතුර අපිට දෙනවා 160යි කියලා. ඒ අනුව ඒ අදාළ ප්‍රමේයයන් භාවිත කරමින් ඔබට ඒක නියෝජ කරන්න පුළුවන්. ඊළඟ කියනවා බස් රථයක් පැයට කිලෝමීටර් 40ක වේගයෙන් පැය දෙකක්. ඊළඟ ඉන්පසු පැයට කිලෝමීටර් 70ක වේගයෙන් පැයක්ද ගමන් කරයි මධ්‍යක වේගය. එතකොට අපිට හොයන්න පුළුවන් පැය දෙකකදී ගමන් කළ දුර. පැය දෙකකදී ගමන් කරන්නේ 40 ඒවා දෙකක් කිලෝමීටර් 80ක්. පැයකදී ගමන් කළ දුර අනෙක් වේගය ඒක හොයාගන්න පුළුවන්. ඊපස්සේ පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ගමන් කරනවා පැයක්. එතකොට දැන් එන මුළු දුර අපිට ලබා ගන්න පුළුවන් කිලෝමීටර 150. දැන් අපි ගන්නවා බස් රථයේ මධ්‍යක වේගය කීයද කියලා. මධ්‍යක වේගය සමාන වෙනවා මුළු දුර මුළු කාලයෙන් බෙදලා. මුළු දුර බෙදීම මුළු කාලය. එතන මුළු දුර 150යි. ඒක බෙදනවා අපි කාලය පැය 3. ඒතර 153න් බෙදුවාම අපිට ලැබෙනවා පැයට කිලෝමීටර 50ක මධ්‍යක වේගයක් මේගොල්ලෝ ලබාගෙන තියෙනවා. යන්න උත්තරය අපිට 150 පැයට කිලෝමීටර 150. ඒතර ඒ අනුව ඔබ 20 වෙනි ප්‍රශ්නෙට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. දැන් ඊළඟට අහනවා 21 වෙනි ප්‍රශ්නය. වෘත්තයේ කේන්ද්‍රය OA දී ඇති තොරතුරු භාගිතයේ x අගය සොයන්න කියලා. ඒ අනුව අපිට මෙතන හොයාගන්න පුළුවන් මේ පාදයයි සමානයි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් OBC කියන කෝණය හොයාගන්න පුළුවන් කීයද කියලා. OBC සමාන වෙනවා අංශක 40කට. ඒ තුන තමයි මේ කෝණය 100යි. එතකොට මේ කෝණ දෙකම 80යි. ඒ නිසා මේ කෝණය 40යි. ඊළඟම අපිට හොයාගන්න පුළුවන් ABO කෝණය කීයද කියලා. එතකොට ABO කෝණය සමානයි මෙතන 120 නිසා මේ දෙකම 60යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. ඒ නිසා මේ කෝණය අංශක 30යි. ඒ අනුව අපි දන්නවා x කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එතන මේ දෙක එකතු කරාම අපිට ලැබෙනවා අංශක 70ක් කියලා. කියනවා පැහැදිලි පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් x ලාගය අංශක 70ක්. ඊළඟ සුළු කරන්න කියලා දීලා තියෙනවා 22 වෙනි ගාන. මේක පොදු හරය අපිට හොයාගන්න පුළුවන් 3x සහ 12x වල පොදු හරය 12x.
ඒ අනුව මෙයාව අපි 4ෙන් වැඩි කරනවා. ඒ අනුව ලවයත් 4ෙන් වැඩි කරනවා. 4 වරක් 4යි. මෙයාව වැඩි කරන්න ඕනේ 1ෙන්. 1 වරක් 1යි. ඒතර එකතු කරාම අපිට ලැබෙනවා 5 බෙදීම 12යි x. ඊළඟ 23 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ADB කීයද කියලා. ADB කියන්නේ මෙන්න මේ කෝණය කීයද කියලා අපෙන් අහනවා. අපිට ලියන්න පුළුවන් 2a ධන 2b සම එකතු කිරීම අංශක 80 සමානයි 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතන 2a ධන 2b සමානයි අංශක 100යි. එතන a ධන b සමානයි 50යි. එහෙනම් අපි ලියන්න පුළුවන් ADB සමානයි 180ෙන් 50ක් අඩු කරනවා. එතන අංශක 130යි. එතන මේ කෝණ දෙකේ එකතුව මේ කෝණයට එකතු කරාම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඊළඟට අපෙන් අහනවා සංයුක්ත සිද්ධි සහ සරල සිද්ධි. සංයුක්ත සිද්ධියක් කියන්නේ එකකට වඩා වැඩි අගයන් තියෙන්න ඕනි ඒකේ අය ගණන. දැන් එකේ සිට 6 දෙක ගණනාකාර ධාතු කැටයක් උඩ දැමීමේදී වර්ග සංඛ්‍යාවක් ලැබෙනවා. ඒතර එකේ සිට ගත්තාම පළවෙනි එක 4. එතකොට 1 සහ 4 කියලා කියනවා. එහෙනම් මේකේ සිද්ධි දෙකක් තියෙනවා. ඒ නිසා මේක සංයුක්ත සිද්ධියක්. එකේ සිට 4 දෙක අංකයේ චතුස්තර ධාතු කැටයක් උඩ දැමීමේදී දෙක පැත්ත ලැබීම. ඒතර දෙක පැත්ත ලැබීම කියන්නේ දෙක විතරයි. ඒ නිසා මේක අපි හඳුනනවා සරල සිද්ධියක් කියලා. ඊළඟ අවසානයේ අපි 25 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන ඒ අනුව ඔබට පේනවා මෙන්න මෙතන ත්‍රිකෝණයක් යනවා ABE AE සමානයි අපිට දීලා තියෙනවා BE කියලා. එයා අපි මේ කෝණය y කියලා ගත්තොත් මේ කෝණයක් y වෙනවා. ඒ අනුව අපි ගන්න පුළුවන් 2y සමාන වෙනවා 110ට. අපිට ත්‍රිකෝණයක පාදයක් දික්කිනේ සෑහෙන බාහිර කෝණය. ඒ නිසා y කියලා කියන්නේ අංශක 55යි. එතකොට y වලාගේ සමාන වෙනවා x වලාගේට හේතුව එකම ඛණ්ඩයේ කෝණය. එතන අපි කියනවා එකම ඛණ්ඩයේ කෝණය. ඊළඟට නම් අපි කියනවා එහෙනම් ඒ නිසා x සමානයි අපිට අංශක 55යි කියලා ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකොට පළවෙනි කොටසේ ප්‍රශ්න 25ම ඔබ හදාරලා ඉවරයි. ඉතින් ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඔබට දැන් ඔබගේ ලකුණු තත්ත්වය කොහොමද කියලා සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් අපි ඊළඟට තවත් ගණිතය පාඩමකින් එක්වන බලාපොරොත්තුෙන් අපි අදට මතකයට සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝව තුළින් මෙම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ බලාපොරොත්තුව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ නිරන්තරයෙන් අප හා රැඳී සිටින්න. ඔබගේ අදහස් ගැටලු යෝජනා අප වෙත නිරන්තරයෙන් එවන්න. ඔබගේ අදහස් සහ ගැටලු මත තමයි මේ channel එක ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඔබ මේ ගණන් හදලා අපට WhatsApp මාර්ගයෙන් ඒවා යොමු කරන්න. එතකොට අපිට පුළුවන් මේ පාඩම් පිළිබඳ තවදුරටත් ඔබව දැනුවත් කරන්න. ඔබගේ උනන්දුව හා කැපවීම මත තමයි මේ channel එක ඉදිරිය රඳා පවතින්නේ කියන එකත් අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. එසේනම් අපි තවත් රසබර පාඩමකින් ගණිතයේ පාඩමකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් සම්ගන්නවා. ඔබට සුවදායක දිනයක්. ඒ වගේම මෙම channel එක ගෙන ඒමේදී අපට සහාය දක්වනවා අපගේ කැමරාකරණයෙන් සුපුන් මදුශංක, ඒ වගේම ආලෝකකරණයෙන් අපගේ මාධ්‍යවේදී ටයිටස් සම්දනායක මහත්මයා ඇතුළු නැනස කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය මත තමයි මේ channel එක ඔබ වෙත ගෙන ඒමට අපට හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන් අපි විදුහල්පතිගේ AYD පෙරා මහත්මියවත් මේ මොහොතේදී මතක් කර සිටිනවා අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන්. එසේනම් ඔබට සුවදායක දිනයක්.